ආයිබෝවන් අදත් අපේ දරුවන්ට උසස් පෙළ සිංහල විෂයට අදාළ රසබර පාඩමක් සමගයි ඔබ ඉදිරියට අප පැමිණෙන්නේ. ඔබේ විෂය නිර්දේශයේ පුරාතන පද්‍ය කෘතියක් රස විඳීමට අධ්‍යයනය කිරීමට ඔබට නියමව තියෙනවා. ගුත්තිල කාව්‍යය. අද අපි පාඩමට මාතෘකාව කරගන්නේ ගුත්තිල කාව්‍ය පසුබිම හඳුනා ගැනීම. පුරාතන පද්‍ය සාහිත්‍ය ඉතිහාසය පිළිබඳව අපේ දරුවෝ දැනටමත් දැනුවත්. ඒ පද්‍ය සාහිත්‍ය ඉතිහාසය තුළ කෝට්ටේ යුගයේදී අපට හමුවන අතිශය මනරම් කාව්‍යයක් හැටියට අප ගුත්තිල කාව්‍ය හඳුනා ගන්නවා. ගුත්තිල කාව්‍ය පසුබිම හඳුනා ගැනීමේ පාඩමට අදාළ වන නිපුණතාව සහ නිපුණතා මට්ටම පිළිබඳව පළමුව අපි අපේ අවධානය යොමු කරමු. අද පාඩමේ නිපුණතාව වෙන්නේ පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාශනය, ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්‍යයනය කරමින් රසවින්දනය හා විචාරයේ යෙදීම. ඒ නිපුණතාවට අදාළව මේ පාඩමේ නිපුණතා මට්ටම දෙකේ දෙක නිර්දිෂ්ට පුරාතන පද්‍ය කෘතියේ ආකෘතිය අර්ථාවබෝධයෙන් යුතුව කියවා එහි ස්වභාවය හා සමාජ සංස්කෘතික පසුබිම පැහැදිලි කරයි. ඊළඟට දරුවනි අපි මේ පාඩමෙන් ඔබ අත්පත් කරගන්න ඕන ඉගෙනුම් ඵලයන් පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඉගෙනුම් ඵල හැටියට අප ගන්නේ ගුත්තිල කාව්‍යෙහි කතුවරයා කාලය හා සමකාලීන සාහිත්‍ය පසුබිම විස්තර කරයි. ගුත්තිල කාව්‍යෙහි තේමාව හා අන්තර්ගතය විස්තර කරයි. ගුත්තිල කාව්‍යෙහි සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කරයි. ගුත්තිල කාව්‍යෙහි නිර්දිෂ්ට කවිවල අර්ථ පැහැදිලි කරයි. මේ ඉගෙනුම් ඵල සාක්ෂාත් කර ගැනීම සඳහා තමයි අද පාඩමේදී අපේ දරුවෝ අවධානය රඳවා ගත යුතු වන්නේ. අප මුලින්ම මේ ගුත්තිල කාව්‍යයේ පිළිබඳව මූලික හඳුනා ගැනීමක් කරන්න ඕනේ. කොයි යුගයේද? කතුවරයා කවුද? මෙහි මූලාශ්‍රය කුමක්ද? පද්‍ය ප්‍රමාණය කොපමණද? දැනටමත් අපේ දරුවෝ මේ පිළිබඳව යම් ආකාරයක අවබෝධයක ඉන්නවා. ඔබ සාමාන්‍ය පෙළ සාහිත්‍ය සංග්‍රහයේදීත් ගුත්තිල කාව්‍යයෙන් ගත්ත කවි කීපයක් රස විඳලා ඒ පිළිබඳව විචාර ලියලා කිසියම් අවබෝධයක ඉන්නේ. නමුත් උසස් පෙළ ගුත්තිල කාව්‍ය අධ්‍යයනයේ තව ටිකක් ගැඹුරට ගිහිල්ලා අපි සිදු කළ යුත්තක්. ඒ නිසා අපි බලමු මේ කෘතියේ මූලික කාරණා මොනවද කියන එක. ගුත්තිල කාව්‍ය රචනා කරන්නේ කෝට්ටේ යුගයේ. කෝට්ටේ යුගයේ අපේ පද්‍ය සාහිත්‍යයේ ඉතාමත්ම දියුණු අවධියක් විදිහටයි සලකන්නේ. ඇතැම් විචාරකයන් පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ හැටියටත් කෝට්ටේ යුගය හඳුන්වනවා. මේ කාව්‍යයේ රචකයා වෑත්තෑවේ හාමුදුරුවෝ. එම ග්‍රන්ථයේ කොතනකවත් අපට උන්වහන්සේගේ නම සඳහන් වෙන්නේ නැහැ. මේ මතය ජනප්‍රවාදයට අනුව තමයි අප පිළිගන්නේ. මේ කාව්‍ය රචනා කිරීමට නිමිත්ත වෙලා තියෙන්නේ සලාවත ජයපාල මැතිඳුගේ ආරාධනය. මේ කාව්‍ය වැටෙන්නේ අපේ පුරාතන පද්‍ය ග්‍රන්ථ බෙදනවනේ මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, සංදේශ කාව්‍ය ආදී වර්ගවලට. ඒ අනුව මේ කාව්‍ය ඛණ්ඩ කාව්‍ය කියන ගණයට වැටෙන බව W.F. ගුණවර්ධන වාසල මුදලිතුමා එතුමාගේ ගුත්තිල කාව්‍ය වර්ණනාවේදී සඳහන් කරනවා. ජාතක කතා කාව්‍ය කියන ගණයටත් අපට ගුත්තිල කාව්‍ය ඇතුළත් කරන්නට පුළුවන්. ජාතක කතාවක් මුල් කරගෙන රචනා කරපු කාව්‍යයක් නිසා. මේ කාව්‍යයට මූලාශ්‍රය කරගෙන තියෙන්නේ අපේ ජාතක පොතේ 236 වෙනි කතා පුවත වන ගුත්තිල ජාතකය. මෙහි ප්‍රමාණය ගැන කතා කරනකොට පද්‍ය 511කින් සමන්විත සැලකිය යුතු දීර්ඝත්වයෙන් යුක්ත කාව්‍යයක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ රචකයා පිළිබඳව පවතින ජනප්‍රවාදයත් අපේ දරුවන්ට සිහිපත් කරලා දෙන එක වටිනවා කියලා මම කල්පනා කරනවා. වෑත්තෑවේ හාමුදුරුවෝ තොටගොමුවේ රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක්. උන්වහන්සේගේ කුසලතා දැකපු රාහුල හාමුදුරුවෝ තුල ශිෂ්‍යයා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හටගත්තලු. සාමාන්‍යයෙන් එහෙම දේවල් මේ සමාජය තුල සිද්ධ වෙනවා. මේ නිසා වෑත්තෑවේ හාමුදුරුවෝ කෙදිනක හෝ Tamanට අභියෝගයක් වෙයි කියන බියෙන් උන්වහන්සේ පන්සලෙන් එළවා ගැනීමට දිනපතාම පලාකොළ වෑංජනය 3 පංගුවක් පාත්‍රයට බෙදුවලු. ඒ බෙදන්නේ කියලා ඇබිත්ත කොළුවට උපදෙස් දීලා තියෙනවා තොටගොමුවේ හාමුදුරුවෝ. ඉතින් ගුරු හිමියන් Tamanට පල නොකියා පලා බෙදන බව අවබෝධ කරගත්ත වෑත්තෑවේ හාමුදුරුවෝ කොපමණ දක්ෂ වුණත්
තමන් කවදාකවත් ගුරුවරයාට ද්‍රෝහී ක්‍රියාවක් නොකරන බව පෙන්වීම සඳහා ගුත්තිල ජාතකයේ තෝරාගෙන මේ මధుර මනෝහර කාව්‍ය රචනා කරලා ගුරුවරයාට පිළිගැන්වුවායි කියලයි මේ ජනප්‍රවාදයට අනුව විස්තර වෙන්නේ. මේවා දරුවනේ පොත්පත්වල වාර්තා වන කාරණා නෙවෙයි, මේවා ජනප්‍රවාදේන කාරණා. ඒක මතක තබා ගත යුතුයි. ගුත්තිල කාව්‍යෙහි තේමාව හා අන්තර්ගතය පිළිබඳව අපි ඊළඟට අවධානය යොමු කරන්නට ඕනේ. බෝධිසත්ව කතා පුවතක් කවියෙන් ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් සලාවත ජයපාල මැතිඳුන් කළ ආරාධනාව තමයි මේ කාව්‍ය රචනා කිරීම සඳහා කවියා පොළඹවාලු බාහිර නිමිත්ත. නමුත් අපි මේ කාව්‍ය රස විඳිනකොට අපට හඳුනා ගන්න පුළුවන් කවියා තුල ආභ්‍යන්තරික නිමිත්තකුත් තිබුණු වග. සම්මත සාම්ප්‍රදායික කාව්‍යාකෘතියෙන් මිදී ජාතක කතාවක් ගෙන එහි වූ සියුම් මනුෂ්‍ය ස්වභාවයන් උපේක්ෂාවෙන් විවරණය කරමින් එය මధుර මනෝහර කාව්‍යයකට නගා රසික ජනමන රසයෙන් පුරවාලීම රචකයාගේ ආභ්‍යන්තරික නිමිත්ත වූ බව මේ කාව්‍ය අධ්‍යයනයේදී රස විඳීමේදී අපට පැහැදිලි වෙන කාරණයක්. දැන් අපට පුළුවන් කවිය ආරම්භයේදී මේ කවියා කාව්‍ය රචනා කිරීම සඳහා පොළඹවාලපු බාහිර නිමිත්ත පිළිබඳව සඳහන් කවි කීපයට අවධානය යොමු කරන්නට. මං කැමති මිහිරි හඬකින් මේ කවි රස විඳලා ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට. බැඳී කිවියර බසින් මුනිදු සිරිතක් වෙසෙසින් ඇසියටි අදහසින් කෙලෙන් ආරාධනා සතොසින්. ඔව්, අපි දැන් මේ රසවින්ද කවියේ අදහසට අපි අවධානය යොමු කරමු. බැඳි කිවියර බසින් කාව්‍යමය භාෂාවෙන් බඳින ලද මුනිදු සිරිතක් වෙසෙසින්. මුනිදු සිරිතක් කියන්නේ අදහස් කළේ බුද්ධ චරිතේනෝ බෝධිසත්ව චරිත කතාවක්. විශේෂයෙන් බෝධිසත්ව චරිත කතාවක්. ඒ කිවි ජාතක කතාවක්. ඇසියටි අදහසින් ශ්‍රවණය කිරීමේ කැමැත්තෙන් කෙලෙන් ආරාධනා සතුසින් සන්තෝෂයෙන් ආරාධනා කළ බැවින් දෙන සග සැප නැකත් සිහි කළ උන්ට මොහොතක් සිහි කළ පමණින් බොහෝ වූ ස්වර්ග සම්පත් ලබා දෙන්නා වූ මොක්පුර මහවතක් මෝක්ෂයට ගමන් කිරීමට පවත්නා මාවතක් බඳු මාර්ගයක් බඳු මුනිදුන්ගේ පෙරසිරිතක් කියම්. බුදුරජාණන් වහන්සේගේ పూర్ව චරිත කතාවක් ප්‍රකාශ කරමි කියලා කවියා අර ආරාධනාවට අනුව ප්‍රතිඥා දෙනවා. තවදුරටත් මේ කාව්‍ය රචනයේදී එතුමාට ඇරයුම ලැබුණු ආකාරය තමන් මෙහිදී අනුගමනය කරන ක්‍රමයේ කුමක්ද ආදී පිළිබඳව කවියා මේ විදිහට විස්තර කරනවා. පෙර මහ කිවිවරණ පැවසූ තිලෝ ගුරු බණ මම මගේ නැන පමන කිමැයි වරදක් වේද කිකරුණ. අපේ කවියාගේ නිහතමානී භාවය කොයිතරම්ද කියන එක මේ කවි වලින් අපට පැහැදිලි වෙනවා. పూర్ව මහා කාව්‍ය වර්ණයයන් මහා කවීන් පැවසූ තිලෝ ගුරු බණ බුදුන්ගේ චරිත කතා කාව්‍යයට නැගුවේ අතීතයේ මහ කවියෝ. නමුත් මම මගේ නැන පමණ මම මගේ ඥාන ප්‍රමාණයෙන් කිමැයි වරදක් වේද කිකරුණ. බුදු සිරිතක් කවියට නගා ප්‍රකාශ කරයි කියලා කවර වරදක්ද? ඊළඟට කවියා මෙහෙමත් කියනවා. පරසතු මලින් පුද ලත් මුනි සඳුට දියනද වනපස මලින් පුද කලයි පවසනු කවර වරදද? බුදුරජාණන් වහන්සේට දිව්‍ය ලෝකයේ පිපෙන පාරිජාත කියන පුෂ්පයන්ගෙන් තමයි පුද පූජාවන් සිද්ධ කරලා තියෙන්නේ. ඒ බඳු උත්තම පූජාවක් කිරීමට කවියාට හැකියාවක් නැහැ. එයාට හැකියාව තියෙන්නේ වනපස මලින් පුද කැලේ පිපෙන මල් ගෙනවිල්ලා බුදුහාමුදුරන්ට පූජා කිරීම. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ පූජාව සිද්ධ කළයි කියලා කවර වරදක්ද? දැන් මේ කවිවල ව්‍යංගයෙන් ප්‍රකාශ වන ගැඹුරු අර්ථ තියෙනවා. කවියක් කොපමණ නිහතමානී භාවයකට පත් වෙලාද තමන්ගේ කාර්යය ආරම්භ කරන්නේ. අපේ දරුවන්ට පුළුවන් මේක සංසන්දනය කරලා බලන්න තොටගොමුවේ රාහුල හාමුදුරුවන්ගේ කාව්‍යසේකරයේදී එතුමා කරන ප්‍රකාශයන් සමග. එතුමා කියනවා සියල්ලෝ වියතුනට සිළුමිනි. තමන් තමයි මුළු ලෝකයේ ඉන්න සියලු උගතුන්ගේ මුදුන් මල්කඩ කියලා. ශාස්ත්‍රීය
දැනුම කවිත්වය පිළිබඳව මහා ආඩම්බරයක් තොටගොමී රාහුල හාමුදුරුව තුල තිබුණට උන්වහන්සේගේ ශිෂ්‍යයා වන වැත්තෑවේ හාමුදුරුව තමන්ගේ දැනුම පිළිබඳව අනවශ්‍ය ආඩම්බරයකින් පසු නොවුණු බව තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඔව්. අපි බලමු ඉදිරියට. ගුත්තිල කාව්‍යයේ අන්තර්ගතයට අවධානය යොමු කරනකොට මේක පද්‍ය 511කින් සමන්විත දීර්ඝ කාව්‍යයක්. ඒ කාව්‍යයේ අන්තර්ගතයේ දෙස බලනකොට මුලින්ම වර්තමාන කතාව තමයි කවියට නගලා තියෙන්නේ. පළවෙනි කවියේ සිට 90 වෙනි කවිය දක්වා කවි වලින් ඒ කොටස තමයි අපට කියවන්නට ලැබෙන්නේ. තෙරුවන් නැමදීම, ආරාධනය, බුදු ගුණ වැනීම, දෙව්දත් තෙරුන්ගේ නුගුණ ප්‍රකාශ කිරීම, ධම්සභා මණ්ඩපයේ ඇති වුණු කතාව ආදී දේවල් පළවෙනි කවියේ පටන් 90 වෙනි කවිය දක්වා විස්තර කරනවා. ඊට පස්සේ අතීත කතාවට අදාළ සිද්ධි අවස්ථා ටික ඉදිරිපත් කරන්නේ. 90 වෙනි කවියේ ඉඳලා 107 වෙනි කවිය දක්වා බරණැස්පුරය හා බ්‍රහ්මදත්ත රජුරුව පිළිබඳ වර්ණනාවක් එනවා. ඒ වගේම 108 වෙනි කවියේ ඉඳලා 113 වෙනි කවිය දක්වා ගුත්තිලාචාර්යයන් හඳුන්වා දීමේ වර්ණනාවක් අපට කියවන්නට ලැබෙනවා. 114 වෙනි කවියේ ඉඳලා 131 වෙනි කවිය දක්වා උදේනී නුවර සැනකෙළිය පිළිබඳව කරන වර්ණනාව. 132 සිට 170 දක්වා කවි වලින් මූසිල ගාන්ධර්වයට වෙලෙන්දෝ මුණ ගැසීම ගැන වර්ණනා කරනවා. ගුත්තිල ගාන්ධර්වයා පිළිබඳව වෙලෙන්දන්ගේම වින් කරන වර්ණාව අපට කියවන්න ලැබෙනවා. ඒ වගේම මූසිලේ අසා බරණැසට පැමිණීම හා ගුත්තිල මූසිලට ශිල්පය ගැන්වීම කියන කාරණා ඒ පද්‍ය වලින් පැහැදිලි කරනවා. ඊළඟට 171 වෙනි කවියේ ඉඳලා 224 කවිය දක්වා කවි වලින් වාදයට එළඹීම, ගුත්තිල මූසිල වාදය, ඒ වගේම ගුත්තිලගේ කලකිරීම, සක්‍රයාගේ පැමිණීම කියන කාරණා ඒ සිද්ධි වර්ණනා කරනවා. 225 වෙනි කවියේ පටන් 264 වෙනි කවිය දක්වා වාද මණ්ඩපයේ ඉදිකිරීම, ගුත්තිල මූසිල තරඟයට උචිත වාද මණ්ඩපයක් තනවන කාරණේ විස්තර කරනවා. ඊළඟට වාදයේ ඇසීමට පැමිණි විවිධ පිරිස් පිළිබඳව වර්ණනාවක් අපට කියවන්න ලැබෙනවා. 265 වෙනි කවියේ ඉඳලා 308 වෙනි කවිය දක්වා ගුත්තිලාචාර්යයන්ගේ පැමිණීම සහ වීණා තරඟය කියන වැදගත් කතාවේ අවස්ථා වර්ණනා කරනවා. ඒ වගේම 309 වෙනි කවියේ ඉඳලා 313 වෙනි කවිය දක්වා කවි වලින් කරන්නේ සුරංගන රැඟුම, දෙව්ලියන්ගේ නැටුම රසබරාකාරයෙන් වර්ණනා කිරීම. 314 වෙනි කවියේ ඉඳලා 337 වෙනි කවිය දක්වා කවි වලින් ගුත්තිල ඇදුරු උපහාරය හා ජයකෙලිය කියන අවස්ථා වර්ණනා කරනවා. 338 වෙනි කවියේ ඉඳලා 346 වෙනි කවිය දක්වා කවි වලින් රාත්‍රී කාලයක් වර්ණනා කරනවා. ඒ වගේම 347 වෙනි කවියේ පටන් 414 කවිය දක්වා කවි වලින් ගුත්තිලාචාර්යයන්ගේ දිව්‍ය ලෝක ගමන පිළිබඳව වර්ණනාව ඉදිරිපත් වෙනවා. 415 වෙනි කවියේ ඉඳලා 466 වෙනි කවිය දක්වා කවි වලින් දෙවියන්ට වීණා ගායනය කියන කාරණේ පැහැදිලි කරනවා. 467 ඉඳලා 476 දක්වා වූ කවි වලින් ගුත්තිල ඇදුරු මනුෂ්‍ය ලෝකයට පැමිණ මිනිසුන්ට බණ කීම කියන කාරණාව වර්ණනා කරනවා. ওই විදිහට තමයි ගුත්තිල කාව්‍යයේ අන්තර්ගතය. එහෙම නැත්නම් කාව්‍ය අවස්ථා ඉදිරිපත් කෙරෙන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරන්න ඕනේ දරුවනේ මේ ගුත්තිල කාව්‍යයේ තියෙන සුවිශේෂතා මොනවද කියන කාරණේ දැනගන්නට. අපේ පුරාතන පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ අතර තියෙන ඊටාම රසවත් ඒ වගේම විචාරකයන්ගේ නොමද අවධානයට භාජනය වෙච්ච පුරාතන පද්‍ය කාව්‍ය ග්‍රන්ථයක් තමයි ගුත්තිල කාව්‍ය කියලා කියන්නේ. මේකේ සුවිශේෂතා රැසක් අපට හඳුනා ගන්නට පුළුවන්. අපි මොනවද කියන එක එකින් එක බලාගෙන යා යුතු වෙනවා. මොක්පුර මහවතක් වූ ජාතක කතාවක් කවියට නැගුවද සංස්කෘත අලංකාරවාදීන්ගේ මහා කාව්‍ය සම්ප්‍රදායට සපුරා අනුගත නොවි මහා කාව්‍ය සම්ප්‍රදාය හා ජන කාව්‍ය සම්ප්‍රදායේ නිෂේධනීය අංග බැහැර කොට සාධනීය අංග උකහාගෙන නවාංග එක්කොට සම්ප්‍රදාය සමතික්‍රමණය කරමින් තමයි මේ කාව්‍ය රචනා කරලා තියෙන්නේ. අපි දන්නවා මහා කාව්‍ය ආකෘතිය අනුව තමයි ජාතක කතා කවියට නැගුවේ. කෞසිලුමින ඊට පෙර ආතුව සසදාවත මෝදෙව්දාවත ආදී කාව්‍යයන්, කෝට්ටේ යුගයේ රචනා වෙච්ච කාව්‍යසේකරේ වගේ කාව්‍යයක් ගත්තාම මේවා හැම එකක්ම අර සංස්කෘත අලංකාරවාදීන් ඉදිරිපත් කරපු මහා කාව්‍ය නීති රීතීන්ට අනුගතව ජාතක කතා කවියට නගන්නට ගත්ත උත්සාහයක්. ඒ උත්සාහයන්ගෙන් සාර්ථකත්වය අත්කරගත්ත නිර්මාණය තමයි කෞසිලුමින. අනිත් හැම නිර්මාණයක්ම යම් අර්බුදයන්ට භාජනය වුණායි කියන එක ඒවා අධ්‍යයනය කරනකොට ඕන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්. නමුත් මේ
අභියෝගය ජාතක කතාවක් මහා කාව්‍ය ආකෘතියට නැගීමේ අභියෝගය ජයග්‍රහණය කරන්නේ ගුත්තිල කවියා. එහිදී එතුමා මහා කාව්‍ය ආකෘතියට ඕනෑවට වඩා ගැති නොවි එයින් ගන්න පුළුවන් හොඳ අංග ටික අරගෙන නැවත අපේ ජනකාව්‍ය සම්ප්‍රදායට ගොස් ජනකාව්‍ය සම්ප්‍රදායනුත් උකහාගත යුතු සාධනීය අංග ටික අරගෙන මේ දෙක මනාව සංකලනය කරමින් අපූර්ව කාව්‍යයක් එතුමා නිර්මාණය කරනවා. මේකම තමයි ගුත්තිල කාව්‍යයේ තියෙන විශිෂ්ටම ලක්ෂණය. අපි තවදුරටත් බලමු ඒක කොහොමද පැහැදිලි වෙන්නේ කියලා. ගුත්තිලයේ පළමු පද්‍යයේ සිට අවසාන පද්‍යයේ දක්වා සර්ග බන්ධණයෙන් තොරව අඛණ්ඩව කතාව ගලාගෙන යාමේ ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. මේක ජන කාව්‍ය ලක්ෂණයක්. මහා කාව්‍යයේ නම් මේ පද්‍ය සර්ග වලට බෙදන්න ඕනේ. නමුත් ගුත්තිල කවියා පද්‍ය 511ම සර්ග වලට බෙදන්නේ නැතුව එක දිගට ගලාගෙන යන ස්වරූපයට ගොඩනගලා තියෙනවා. ඒක ජන කාව්‍යයෙන් උකහාගත්ත ලක්ෂණයක්. ඒ වගේම තමයි මහා කාව්‍යයන්හි අන්තර්ගත වන අනුචිත වර්ණනා. ගුත්තිල කාව්‍ය තමන්ගේ කාව්‍යයෙන් බැහැර කරනවා. උචිත වැනුම් පමණක් නිසි තැන්වල යොදන්නට එතුමා ප්‍රවේශම් වෙනවා. උදාහරණ හැටියට ගත්තහම නගර, සැඳෑ, නිසා, උදා ආදී වැනුම් මහා කාව්‍යවල අපට දකින්නට පුළුවන්. ඒ බඳු වැනුම් අපේ කවියත් තමන්ගේ කාව්‍යයට අන්තර්ගත කරගන්නවා. ඒ වගේම ආලංකාරිකයන්ගේ වර්ණනා ලයිස්තුවල නැති නමුත් කතා විකාශනයටත් චරිත නිරූපණයටත් ඓන්ද්‍රීය වශයෙන් බැඳෙන වර්ණනා කීපයකුත් එතුමා අමුතුවෙන් නිපදවා ගන්නවා. විශේෂ කොට ඒ වර්ණ අපි සලකන්න ඕනේ. උදේනීපුර සැනකෙළි වැනුම, ඒ වගේම අර ගුත්තිලාචාර්යයන්ගේ වීණා වාදනයේ මధుරතාව පිළිබඳව කරන වර්ණනාව, ඒ වගේම එහි උච්චතම අවස්ථාව තමයි දෙව්ලියන්ගේ රැඟුම ආදී වර්ණනා මහා කාව්‍යවල නැති අපේ කවියා අලුතෙන් නිපදවාගෙන තමන්ගේ කාව්‍යයට එකතු කරගත්ත වැනුම් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මහා කාව්‍යවල සාමාන්‍යයෙන් දුෂ්කර බන්ධන කියලා පද්‍ය වර්ගයක් තියෙනවා. අවුල්ජාල, පක්ෂපත්‍ර, ගෝමූත්‍රික, යමක ආදී නම් වලින් හඳුන්වන දුෂ්කර බන්ධන මහා කාව්‍ය රචකයන් තමන්ගේ කාව්‍ය එක් සර්ගයකට අන්තර්ගත කරනවා. ඇත්ත වශයෙන්ම එයින් කාව්‍ය රස නිපදවීමක් කරන්න නෙමේ බලාපොරොත්තු වෙන්නේ කවියාගේ පාණ්ඩිත්‍යය පෙන්වන්නට. අපේ කෞසුලිමින ගත්තත්, කාව්‍යසේකරය ගත්තත් මේ කාව්‍යවල මේ ලක්ෂණය දකින්නට පුළුවන්. ගුත්තිල කවියා ඒවා බැහැර කරනවා. රසිකයා අනවශ්‍ය ආකාරයෙන් වෙහෙසට පමුණුවන කවියාගේ පාණ්ඩිත්‍යය හුවා දක්වන විදිහේ ඒ බඳු පද්‍ය නිර්මාණ මේ කවියා තමන්ගේ කාව්‍යයෙන් බැහැර කරනවා. ඒ වගේම දීර්ඝ වර්ණනා බැහැර කොට ඇති නිසා කතාව වේගයෙන් ඉදිරියට ගලාගෙන යනවා. එක තැන රැඳෙමින්, එක තැන පල් වෙමින් විවිධ විචිත්‍ර වර්ණනා ඉදිරිපත් කරනවා වෙනුවට කතාවේ සිද්ධි අවස්ථාවන් නොනැවති අඛණ්ඩව වේගයෙන් ඉදිරියට ගලාගෙන යන ආකාරයේ කෙටි වැනුම් තමයි ගුත්තිල කවියා යොදා ගනු ලබන්නේ. අපි ඒක උදාහරණයක් සලකලා බලමු. දැන් මම කැමතියි මේක මිහිරි හඬින් ශ්‍රවණය කරලා ඊළඟට අපේ දරුවන්ගේ අවධානය ඒ වෙත යොමු කරන්නට. සගය ඒ ඇදුරා කිසි කාරියක නුදුරා ගියේය නොව බැහැරා කිව්ය දැන් නැති ඉඳුරා. දැන් මේ අවස්ථාව ඔබට මතක ඇති මූසිල ගුත්තිලාචාර්යයන්ගේ නිවසට ගොඩ වෙලා අර දැස් නොපෙනෙන මව්පියෝ මහලු මව්පියන් පැත්තක හිටියා ඒගොල්ලන්ට වඳින්නෙත් නැතුව ගෙමුල්ලේ තිබුණා ගුත්තිලාචාර්යයන්ගේ වීණාව ඒක අරගෙන වාදනය කළා. මේ වෙලාවේ මව්පියන්ට දැනුනේ අර අන්ධ මව්පියන්ට දැනුනේ පුතාගේ වීණාව මීයක් හපනවායි කියලා. ඒගොල්ලෝ සූ කියලා මේ මීයා එලවන්නට උත්සාහ දරනවා. දැන් මේ වෙලාවේ මූසිල තමන්ගේ අර අහංකාර හැඟීම් බිඳ වැටුණාට පස්සේ වීණාව පැත්තකින් තියලා අර මහලු දෙමව්පියන් ළඟට ඇවිල්ලා වැඳලා තමන් කවුද කියන එක හඳුන්වලා දීලා ගුත්තිලාචාර්යයන් කොහෙද ගියේ කියලා අහනකොට මව්පියෝ මෙහෙම කියනවා සගය ඒ ඇදුරා කිසි කාරියක නුදුරා ගියේ නොව බැහැරා කිව්ය දැන් එති ඉඳුරා. බලන්න සිද්ධි කොයිතරම් වේගෙන් ඉස්සරහට ගලාගෙන යන අවස්ථාව සලසලා තියෙනවද කියලා. අන්න ඔය වගේ ස්වරූපයක් ගුත්තිල කාව්‍යයේ දකින්නට පුළුවන්. ඔව් තවදුරටත් අපි කවියාගේ ස්වාධීනත්වයේ කොයි වගේද කියන එක සලකලා බැලුවොත්
විදග්ධ කාව්‍යයේ ගැඹුරු ධර්මදේශනා අන්තර්ගත වුණාට ජන කාව්‍යවල එබඳු දම් දෙසුම් අපට හමු වෙන්නේ නැහැ. අපේ දරුවන්ට පුළුවන් යසෝදරාවත, වෙසන්තර ජාතක කාව්‍ය වගේ කාව්‍යයන් රස විඳින්නට පුළුවන්. එතකොට අපට මේක පැහැදිලි වෙනවා. ගුත්තිල කවියා එබඳු ගැඹුරු ධර්මදේශනාවන් තමන්ගේ කාව්‍යයට එකතු කරගන්නේ නැහැ. ගුත්තිල ඇදුරා දිව්‍ය ලෝකයේ පිළිබඳව කරන වර්ණාවක් මෙහි අන්තර්ගත වෙනවා. ඒකත් ජනකාව්‍ය රීතියටම අනුගතව තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔව් අපි ඒ උදාහරණය සලකලා බලමු. දැන් මේක අපි අකිලගේ හඬින් අහලා රස විඳලා ඊළඟට මේ ගැන අපි සාකච්ඡා කරමු. ඇතෙක දෙතිස් කුඹුදාල සිව් සැටක් ඇති ගෙයකරුවන් ටැම් සැත් තෑදහස් ඇති රියක යෝදන ලද සුදු සිඳු දහස් ඇති එසක සැපත් පවසා කිම නිමක් නැති. බලන්න දරුවනේ දැන් මේ කවියේ ජනකාව්‍ය රීතිය කොයිතරම් ලස්සනට ගැබ්බෝ පවතිනවද කියලා. සාමාන්‍ය දිව්‍ය ලෝකයේ සැප සම්පත් පිළිබඳව කරන වැඩුමක් මේකේ අන්තර්ගත වෙන්නේ. මේවා අහනකොට සාමාන්‍ය පොදු ජනයා තුළ විස්මය, ඒ වගේම පුදුමය වැනි භාවයන් ඉස්මතු වෙනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධාව, භක්තිය වගේ හැඟීම් පෝෂණය කිරීමට මේ වගේ වර්ණනාවන් ජනකවිය උපයෝගී කරගන්නවා. ඉතින් ගුත්තිල කවියා ජනකාව්‍යයෙන් ගත යුතු වැදගත් අංග කොයිතරම් පරිස්සමට අරගෙන තියෙනවද තමන්ගේ කාව්‍යය රමණීය කරන්නට කියන එක මේ අනුව අපට පැහැදිලි වෙන්නට ඕනේ. අපි ඊළඟට බලපුහාම ගුත්තිල කවියා මහා කාව්‍යාකෘතියත් බෞද්ධ ජාතක කතාවත් අතර වූ චිරාගත ප්‍රතිරෝධය විසඳාලු ආකාරය පිළිබඳව මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්මයා දක්වන අදහස් වලට අවධානය යොමු කරන එකත් වටිනවා. එතුමා සඳහන් කරනවා මහා කාව්‍යයක් රචනා කිරීමෙන් මේ කවියා වැළකුණයි කියලා. ඒ වගේම මහා කාව්‍ය ආකෘතිය ඇතැම් ලක්ෂණ හෙලා ඇතැම් ලක්ෂණ උචිත විදිහට රඳවාගත්තයි කියලා. ඒ වගේම තමයි එසේ රඳවාගත් ලක්ෂණ හා ජනකාව්‍ය ලක්ෂණ ඊතා උචිත ආකාරයෙන් සංකලනය කරගෙන ආකෘති දෙකම ඉක්ම යෑමෙන් මේ කාව්‍ය නිර්මාණය කරයි කියලා. එතුමා මෙහිදී සඳහන් කරනවා ගුත්තිල කවියා සම්ප්‍රදාය සමතික්‍රමණය කළා කියන යෙදුම. සමතික්‍රමණය යනු කුමක්ද කියන එක පැහැදිලි කරද්දී එතුමා විස්තර කරලා දෙන්නේ කිසියම් කලා තාක්ෂණයක පවත්නා සාධනීය අංග උකහාගෙන නිෂේධනීය අංග බැහැර කරලා නවාංග එකතු කරමින් ඒ සම්ප්‍රදාය තවත් ඉස්සරහට රැගෙන යාම දියුණු කිරීමට තමයි සමතික්‍රමණය කියලා කියන්නේ. එතකොට ගුත්තිල කවියා සමතික්‍රමණය සම්ප්‍රදාය සමතික්‍රමණය කරපු කවියෙක් විදිහට අපට මේ කාරණා අනුව හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඔව්. අපි ගුත්තිල කාව්‍යයේ වර්ණනාවන්ටයි මීළඟට අවධානය යොමු කරන්නේ. ගුත්තිල කාව්‍ය අන්තර්ගත වැනුම් වලින් අපේ දරුවන්ට නියමිත පද්‍ය කොටසේ අන්තර්ගත වර්ණාවලට තමයි අපි මෙහිදී අවධානය යොදවන්නේ. සමස්තයක් වශයෙන් ගත්තහම ගුත්තිල කාව්‍යයේන හැම වැනුමක්ම කතාවේ අවස්ථාවන්ගෙන් මතුවෙන වර්ණනා. කිසිවිටක කවියා බලහත්කාරයෙන් වැනුම් මූට්ටු කරලා නැහැ මේ කාව්‍යයට. කතා ශරීරයේ අවයව බවට පත් වුණු ඓන්ද්‍රිය වශයෙන් කතා ශරීරයට බද්ධ වුණු වැනුම් සමුදායක් තමයි ගුත්තිල කාව්‍ය තුල අපි දකින්නේ. එම වැනුම් අපි නැවත කොටස් දෙකකට බෙදනවා. සාම්ප්‍රදායික වර්ණනා හා ස්වාධීන වර්ණනා කියලා. සාම්ප්‍රදායික වර්ණනා යනු පෙර කාව්‍ය ග්‍රන්ථවල ආව විදිහට අර සංස්කෘත ආලංකාරිකයන්ගේ මූලධර්ම වලට අනුගතව කවි සමයාගත උපමා රූපක ආදිය භාවිත කරමින් ඉදිරිපත් කරන වර්ණාවන්ට කියන්නේ සාම්ප්‍රදායික වර්ණන. එබඳු වැනුම් කීපයකුත් අපට ගුත්තිල කාව්‍ය තුල දකින්නට පුළුවන්. දැන් උදාහරණ වශයෙන් ගත්තහම පුරවැනුම, රජවැනුම, ගුත්තිලාචාර්යයන් පිළිබඳව කරන වර්ණනාව, වීණා මණ්ඩපය ගැන කරන වර්ණනාව, ඒ වගේම සැඳෑ නිසා උදා ආදී කෙටි වැනුම් ගත්තහම මේවා වැටෙන්නේ සාම්ප්‍රදායික වර්ණනා ගොන්නට. ස්වාධීන වර්ණනා යනු කවියා විසින්ම නිපදවාගත් වැනුම්. එබඳු වැනුම් කීපයක් අපට ගුත්තිල කාව්‍ය හමු වෙනවා. විශේෂයෙන් උදේනීපුර සැනකෙළිය එබඳු වැනුමක්. ඒ වගේම මූසිල සහ වෙළඳ ජනයා මුණ ගැහෙන අවස්ථාව පිළිබඳව කරන වර්ණාවත් එවැන්නක්.
ඒ වගේම වීණාවේ මధుරතාව, ගුත්තිලාචාර්යයන්ගේ වීණාවේ මధుරතාව වර්ණනා කරන වැනුමත් එහෙම වැනුමක්. දෙව්ලියන්ගේ රැඟුම පිළිබඳව ඉදිරිපත් කරන චමත්කාර ජනක වැනුමත් ගුත්තිල කාව්‍ය රචකයා ස්වාධීනව නිර්මාණය කරගත්ත වර්ණාවක් විදිහට අපට හඳුන්වා දෙන්නට පුළුවන්. අපි දැන් මේ වැනුම් එක එක අරගෙන අපට කාලේ තියෙන විදිහට අනුව සාකච්ඡා කරගෙන යමු ඉදිරියට. බරණැස්පුර වැනුම තමයි අපේ දරුවන්ට නියමිත පද්‍ය කොටසේ ආරම්භයේම අපට මුණ ගැහෙන්නේ. එතකොට මේ බරණැස්පුර කවියා වර්ණාවට භාජනය කරන්න හේතුව තමයි ගුත්තිලාචාර්යයන් ජීවත් වුණේ මේ නගරයේ. ඒ විතරකුත් නෙමෙයි මූසිලටත් මේ නගරයේම වාසය කරන්නට පස්සේ ආසාවක් ඇති වෙනවනේ. ඒ නිසා මේ කාරණා හැම එකටම හේතුවක් විදිහට තමයි මේ වර්ණනාව කවියා තමන්ගේ කාව්‍ය ශරීරයට එකතු කරගන්නේ. 90 වෙනි කවියේ ඉඳලා 99 වෙනි කවිය දක්වා පද්‍ය 9කට මේ වැනුම සීමා වෙනවා. එහෙම ගත්තහම මේක ඉතා කුඩා වැනුමක්. එයින් සකල සම්පත්තියෙන් ආඩ්‍ය රක්ෂාගෝපණයෙන් අනූන සුවිසල් මහල් මන්දිර සහිත ජනාකීර්ණ පෞරාණික නගරයක සිතුවමක් අපේ මනසේ මැවෙනවා. පුර පෞර, දිය අගල, උස් මැදුරු, සිවුරංග සෙනග, පුර කතුන් ආදී අංග ඇතුළත් වන විදිහටයි මේ වැනුම ඉදිරිපත් වෙන්නේ. අපේ පැරණි කාව්‍ය ග්‍රන්ථවල නගර වර්ණනාවල විශේෂයෙන් මේ කියන අංග ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ වැනුම සාම්ප්‍රදායික වර්ණාවක් විදිහට අපට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ වැනුමේ අවස්ථා කීපයක් රස විඳිමු. ඒ කවි ගායනයටත් අවස්ථාව සලසා දෙමි. ඉසුරෙන් ඉඳුරුපුර පසු කරන සව් සිරිබර බරණැස් නම් පවර පුරෙක් විය දඹදිවෙහි පුවතර. ඔව් දැන් ඔබේ රස විඳපු කවිය ඉසුරෙන් ඉඳුරුපුර පසු කරන සව් සිරිබර බරණැස් නම් පවර පුරෙක් විය දඹදිවෙහි පුවතර. සම්පත්තියෙන් මේ නගරය සක්‍රයාගේ පුරය ඉන්ද්‍රපුරය පවා දෙවෙනි භාවයට පත් කළා. උතුම් බරණැස් නම් වූ මේ නගරය දඹදිව ප්‍රසිද්ධ නගරයක්ව පැවතුණා කියන අදහස තමයි මේ කවියෙන් ඉදිරිපත් වෙන්නේ. ඊළඟ කවියත් එසේම අපි රස විඳලා ඊට පස්සේ ඒකේ අර්ථයට අවධානය යොමු කරමු. මිනි බිම දිසිදිමුත් පහගලෙල දෙන දදයුත් වැද සිදු සපුන්ගත් ගුරුලු දහසෙව් දනනුවන්ගත්. ඔව් එහි අදහස මිනි බිම දිසි දිමුත් පහග ලෙල දෙන දදයුත් වැද සිඳු සපුන්ගත් ගුරුලු දහසෙව් දනනුවන්ගත්. එතකොට දැන් මේ මැණික් ඔබ්බපු බිමෙහි ගොඩනගලා තියෙන ප්‍රාසාදවල මුදුනේ කොඩි ලෙල දෙනවා. මේ දර්ශනය කවියා සමාන කරන්නේ මුහුදට බැහැලා සර්පයෝ ඩැහැගෙන ඉගිලී යන ගුරුලු පක්ෂීන්ට. කොයිතරම් අපූර්වද බලන්න මෙහි ව්‍යංගය. දැන් ප්‍රාසාදය මුදුනේ කොතේ උඩ තමයි නැත්තම් කොඩි කණුවක් රඳවලා කණුව උඩ තමයි මේ කොඩි ලෙල දෙන්නේ. එතකොට ලෙල දෙන කොඩි ගුරුලු පක්ෂීන් පියා සැලීම නම් ඔවුන් හොටෙන් ඩැහැගෙන ඉන්න සර්පයන් තමයි කොඩිය රඳවා තියෙන කොඩි කණුව. ඊටාම රසබර සංකල්පනා මේ විදිහට ඉදිරිපත් කරමින් තමයි බරණැස්පුරයේ පිළිබඳව කවියා වර්ණනාව ගෙන එන්නේ. ඔව්. ඊළඟ අපට මුණ ගැහෙන වැනුම බ්‍රහ්මදත්ත රජුරුව පිළිබඳ වර්ණනාව. 100 වෙනි කවියේ සිට 107 වෙනි කවිය දක්වා පද්‍ය 8කින් සිදු කරන මේ වැනුමත් සාම්ප්‍රදායික මග ඔස්සේ යමින් කරපු රාජ වර්ණාවක් විදිහටයි හඳුන්වා දිය හැක්කේ. එයින් රජුරුවන්ගේ තේජස පිළිබඳව සූරවීර බලපරාක්‍රමයේ පිළිබඳව කවි සමයාගත. කවි සමය කියලා කියන්නේ දරුවනේ මේ සංස්කෘත කවීන් විසින් සම්මත කරගත්ත මූලධර්ම සමුදායකට තමයි අපි කවි සමය කියලා කියන්නේ. ඒ කවි සමයට අනුගත උපමා රූපක ආදී අලංකාර භාවිත කරමින් කරපු වර්ණනාවක් විදිහට අපිට මේ බඹදත් රාජ වර්ණාව හඳුන්වා දෙන්නට පුළුවන්.
ඒ වැනුමෙනුත් අපි කවි කීපයක් සලකලා බලමු. මේ කවියට අනුව ඔහු තෙද දිවස කර ඔහුගේ තේජස නැමැති සූර්යයා විකුම් ගිරිසිර දිලිහෙත වික්‍රමය නැමැති පර්වතය මුදුනේ බබලන කල්හි පෙර සිටි රඟ නොහැර තමන් කලින් හිටපු ආකාරයේ අත් නොහැර සිටිද පරරද යස තුසර කර පරරද යස තුසර කර සතුරු රජවරුන්ගේ කීර්තිය නැමැති චන්ද්‍රයාට සිටිය හැකිද කියන අදහසයි ඉදිරිපත් කරන්නේ. මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ තේජස නැමැති සූර්යයා වික්‍රමයේ නැමැති පර්වතය මුදුනේ දිලිහෙන්නට පටන් ගන්නකොට සතුරු රජවරුන්ගේ කීර්තිය නැමැති චන්ද්‍රයාට කලින් හිටපු ආකාරය වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒ කීවේ ඔවුන්ගේ කීර්තිය යටපත් කරගෙන බඹදත්ත රජුගේ කීර්තිය ව්‍යාප්තව ගියා කියන කාරණය. ඊළඟ කවියත් අපි අවධානය යොමු කරලා බලමු. හරි අපූර්වයි මේ කවිය. එහි පද ගැලපුම දිහා බලනකොට සුරත ඔහු යුදයට සුරත ලෙල දෙන කගපට සුරත මිස යුගදිට සුරත නම් කොද රුපඹුවන් හට. බලන්න හැම පාදයකම ආරම්භක පදයේ සුරත සුරත සුරත. කවියා තුල තියෙන භාෂා නෛපුණ්‍යයයි මේකෙන් පැහැදිලි වෙන්නේ. කවියෙක් කියලා කියන්නේ බසෙහි වචන තමන්ගේ වසඟයට ගත්ත කෙනෙක්. වච්‍ය වසෝභාවය කියන එක කවියට තියෙන්න ඕනේ. ගුත්තිල කවියා තුල ඒ කුසලතාව තිබුණු බව අපූර්වට පෙන්눔 කරන කවියක් මේක. සුරත ඔහු යුදයට මේ රජුරුව යුද්ධයට ඇලුම් ඇති කෙනෙක්. එතන සුරත කීවේ ඇල්මක් තියෙන කෙනෙක් කියන එක. සුරත ලෙල දෙන කගපට. සුරත කියලා එතන ගත්තේ දකුණු අතේ. දකුණු අතේ ලෙල දෙන්නා වූ කඩුව. සුරත මිස යුගදිට. යුගදිට ඇස් දෙකේ සුරත මිස අධික රත් පැහැය විනා සුරත නම් කොද රුපඹුවන් හට සතුරන්ගේ භාර්යාවන්ට සම්භෝගයක් නම් කොයින්ද? එතන සුරත කියලා කිව්වේ සම්භෝගය. එතකොට බලන්න පාද 4 සුරත කියන පදේ අර්ථ 4ක භාවිත කරනවා. මුලින්ම සුරත කියලා කිව්වේ ඇල්ම, ඊළඟට සුරත කියලා කිව්වේ දකුණු අත, ඊළඟට සුරත කියලා කිව්වා ඊතා රතු පැහැය, ඊළඟට සුරත කියලා කිව්වේ සම්භෝගය. සතුරන් මේ රජුරුව විසින් ඝාතනය කරනවා. සතුරන්ට නැගිටින්න මේ රජුරුව ඉඩ දෙන්නේ නැහැ. එයින් රජුරුවන්ගේ සූර වීර බල පරාක්‍රමය කවියා උත්කර්ෂයට නගනවා. සතුරු බිරින්දෑවරුන්ට හැමදාම හැඬු කඳුලෙන් තමයි කල් ගෙවන්නට වෙන්නේ. ඔවුන්ට අත්වන ඉරණම ගැන තමයි මේ කවියෙන් ප්‍රකාශ කරන්නේ. ඊළඟට අපි සලකා බලන වර්ණනාව ගුත්තිලාචාර්යයන් පිළිබඳ වැනුම. එතකොට ගුත්තිලාචාර්යෝ යනු මේ කාව්‍යයේ කතානායකයා. එතුමා පිළිබඳව වැනුමක් අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙන්න ඕනේ. නමුත් කවියා මෙහිදී ඊටාම කෙටි වැනුමකට සීමා වෙනවා. එසේ සීමා වෙන්න හේතුව ඉදිරියේදී උදේනිපුර සැනකෙළි අවස්ථාව පිළිබඳව කරන වැනුමේදී අර වෙලෙන්දන්ගේ මුවින් මූසිලට ගුත්තිල පිළිබඳව නැවත කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේ වැනුමකට අවස්ථාව උදා වෙන නිසා මේ වැනුම පද්‍ය 6කට සීමා වන කුඩා වැනුමක්. කතානායකයා හඳුන්වා දීම තමයි මේ වැනුමින් කරන්නේ. රාජකීයන්ගේ ආදරයට ලක් වූ ප්‍රසිද්ධ සංගීත පවුලක ඉපදී කුමාරාවදිය ක්‍රීඩාශීලීව ගත කරලා ගුරුන්ගේ ප්‍රේමයේ දිනා වීණා ශිල්පයේ නිසි ලෙස ඉගෙනගෙන යෞවන අවදියේදී අනංගයා වගේ ස්වභාවත්ව හිටපු වීණා ශිල්පයේ පරතරටපත් වෙච්ච ගුත්තිලාචාර්යයන් තමන්ගේ අඳ මව්පියන් රැකගෙන වාසය කළ බව මේ කෙටි වැනුම හරහා ඉදිරිපත් වෙනවා. අපි ඒ වැනුමෙනුත් කවි කීපයක් විමසලා බලමු. දැන් අකිලගේ හඬින් ඒ කවි රස විඳලා අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු. රජ කුල ආදරලත් විදුමිනි රුවන කරයුත් පසිදු මහා ධනවත් ගඳෙව් කුලයක ඉපිද බෝසත්. ඔව් රජ කුල ආදරලත් රාජ කුලේ රජ පවුලේ අයගේ ආදරය ලැබූ විදුමිනි රුවන කරයුත් විද්‍යා මාණික්‍යයන්ට සාගරයක් බඳු පසිඳු මහ ධනවත් ප්‍රසිද්ධ මහා ධනවත් ගඳෙව් කුලයක සංගීත පවුලක ගාන්ධර්ව කුලයක අපේ බෝධිසත්වයන් ඉපදී කියන එකයි එහි අදහස. ඊළඟ කවියෙන් කියවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දඹදිව් තල නොයක
දුරු කර පිළියදුරු සැක සිප් සයුරු තෙර දැක වසන සඳ අඳ දෙමව්පිය රැක. ඔව් එවකට දඹදිව හිටපු ප්‍රති ආචාර්යයන්ගේ විරුද්ධ ආචාර්යයන්ගේ සැක සංකා දුරු කොට ශිල්ප සාගරයේ පරතරට පත්ව අඳ මව්පියන් රැකගනිමින් වාසය කරන කල්හි. ওই විදිහට තමයි කවියා මේ බුද්ධිලාචාර්යයන් පිළිබඳ කාරණය ඉදිරිපත් කරන්නේ. හොඳයි. ඊළඟට අපි සලකා බලන්න ඕනේ මේ කාව්‍යයේ තියෙන ඊටාම අපූර්ව වැනුමක් උදේනීපුර සැනකෙළිය ජාතකට්ට කතාවේ උත්සවයේ සුට්ටේ කියන පද දෙකෙන් පමණයි මේ ගැන සඳහන් කරන්නේ. උත්සවයේ දැනුම් දුන් කල්හි. සිංහල ජාතක පොතේ වගේම බුද්ධිල කාව්‍යයට ආශ්‍රය කරගත්ත විමානවත්තු අටුවාවෙත් මෙහෙම සැනකෙළියක් පිළිබඳව සඳහනක් එන්නේ නැහැ. ඒ අනුව කවියා තමන්ගේම නිපැයුමක් විදිහටයි මේ වර්ණාව ඉදිරිපත් කරන්නේ. පද්‍ය විශාල ප්‍රමාණයක් මේකට වැය කරනවා අනිත් වර්ණාවල පද්‍ය ප්‍රමාණෙත් එක්ක බලපුවහම. පද්‍ය 17ක් මේ කවිය සඳහා මේ වැනුම සඳහා කවියා ඉදිරිපත් කරනවා. කතාවේ ඉදිරි විකාශනයේ සම්පූර්ණයෙන්ම මේ වර්ණනාව මත රඳා පවතිනවා. කතානායකයාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ මූසිල කරලියට ගෙනීමත් ඔහුට ගුත්තිලාචාර්යයන් පිළිබඳ දැනගන්නට අවස්ථා උදා වීමත් සිදුවන්නේ මේ අවස්ථාවේදී. උදේනිපුර සැනකෙළියේ විවිධ අවස්ථා ඊටාම රසබර ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඒ බඳු අවස්ථා කීපයක් අපි සලකා බලන්නටත් ඕනේ. බරණැස්පුර සිට වෙළඳාමට පැමිණි වෙළඳුන්ගේ ඇසින් මේ වැනුම ඉදිරිපත් කොට තිබීමත් වැදගත්. කවියා කතක භූමිකාවෙන් ඉවත් වෙලා වෙළෙන්දන් කතකයන් බවට පත් කරනවා මේ වර්ණාවේදී. ඒ නිසාම ඒ වැනුම වඩාත් සමීප හා විශ්වසනීය අවස්ථාවක් බවට රසිකයාට පත් වෙනවා. නගරාලංකරණයේ උත්කර්ෂවත් බව, පුරවැසියන්ගේ ප්‍රීතිය, ක්‍රීඩාශීලී සැහැල්ලු හැසිරීම මනාව වර්ණනා කරන මේ වැනුවෙන් මූසිල පිළිබඳ යථාර්ථයත් අපට අවබෝධ කරනවා. ඔහු ඊටාම දුක්බර ජීවිතයක් ගත කරපු කෙනෙක්. ණයතුරුස් වලින් ගැලවෙන්නට මුදලක් උපයා ගැනීමේ අරමුණින් තමයි වෙලෙන්දන්ට වීණා වාදනය කරන්නට ඔහු යන්නේ. ඒ අනුව ගුත්තිල හා මූසිල කියන මේ චරිත දෙකේ සමාජාර්ථික පසුබිම අතර තිබුණු පරතරය කොයිතරම්ද කියන කාරණේ අවබෝධ කරගන්නත් අපට මේ වැනුම ඉවහල් කරගත හැකි. ඔව් අපි උදේනිපුර සැනකෙළිය අවස්ථාත් විමසලා බලන්න ඕන කීපයක් හරි අරගෙන රස විඳිමි. මිහිරි හඬින් මේ කවි අහලා ඉන්පස්සේ අපි මේ කවි පිළිබඳව ඒවයි අදහස් පිළිබඳව කතා කිරීමයි රසවත් වෙන්නේ. සදවා සුදු වැලි පිවිතුරු බඳවාරන් දද පියකරු සිටුවා දොර දොර රඹතුරු තබවා පුන් කුඹු විසිතුරු. ඔව් දැන් සදවා සුදු වැලි පිවිතුරු බඳවා රන් දද පියකරු සිටුවා දොර දොර රඹතුරු තබවා පුන් කුඹු විසිතුරු. දැන් නගරේ අලංකාර කරලා තිබිච්ච ආකාරය තමයි මේ පැහැදිලි කරන්නේ. මෙහි අර Hindu සංස්කෘතික බලපෑම කෝට්ටේ යුගයේ සංස්කෘතියට එල්ල වී තිබුණු ආකාරයත් අපට පැහැදිලි වෙනවා. දැන් කෙසෙල් ගස් එහෙම මග දෙපස සිටුවීම කරන්නේ Hindu උත්සවවලදී. ඒ ලක්ෂණය සිංහල සංස්කෘතියටත් එකල එකතු වී තිබුණාදෝ කියන සැකය අපට මේ වැනුම් කියවනකොට පැහැදිලි වෙනවා. ඊළඟ කවියත් අපි අකිලගේ හඬින් අහලා ඒ ගැන සාකච්ඡා කරමු. උදා දිනිඳු කරහරනේ විදා අඳුරු දිසි කිරනේ යොදා දෙපස රන් තොරනේ සදා මෙලෙස පුරදෙරනේ. ඔව්. දැන් ඒ කවියට අනුව උදා දිනිඳු කරහරනේ උදෑසන සූර්යාගේ රශ්මි සමූහය විදා අඳුරු දිසි කිරනේ අන්ධකාරයේ විද්වංශනය කොට රශ්මිය විහිදුවමින් යොදා දෙපස රන් තොරනේ සදා මෙලෙස පුරදෙරනේ. මග දෙපස ඉදි කරලා තිබිච්ච රන් තොරන් වලින් විහිදෙන කාන්තියෙන් අන්ධකාරය දුරු වෙච්ච හැටි තමයි කවියා මේ වර්ණනා කරන්නේ. ඒ වගේම මේ වැනුමේ අපූර්ව අවස්ථා කීපයක් අපට තවත් රස විඳින්නට පුළුවන්. කියමින් ගී රස මියුරු තබමින් පද තල අනුරු බඳිමින් දන මන නුවරු කෙලිමින් යෙති බැඳ බහුරු. කියමින් ගී රස මියුරු තබමින් පද තල අනුරු බඳිමින් දන මන නුවරු කෙලිමින් යෙති බැඳ බහුරු. සාමාන්‍යයෙන් ප්‍රීතිජනක අවස්ථාවක වෙස් මුහුණු පැලඳගෙන විනෝදශීලීව හැසිරෙන අය අපට දකින්නට පුළුවන්. ඒ බඳු අදහසක් තමයි මේ කවියෙන් ප්‍රකාශ වෙන්නේ.
රැගත් සුරාපිරුවිතින් සුරත් තඹුරු පෙතිසෙනෙතින් පුවත් නොදැන බමන ගතින් නටත් නයෙක් සුරාමතින්. උත්සව අවස්ථාවක විශේෂයෙන් ප්‍රීතිමත් උත්සවයකදී මදුවිත තොල ගාලා බමන මතින් හැසිරෙන අයව කොච්චරවත් දකින්න ලැබෙනවා. උදේනීපුර සැනකෙළි අවස්ථාවෙත් ඒ බඳු අය හිටියේ බව කවිය අපට ලස්සනට විස්තර කරනවා. මේ කවියේ යොදලා තියෙන උපමාවත් හරි අපූර්වයි. සුරත් තඹුරු පෙතිසේ නෙතින්. දැන් මත්පැන් පානය කරලා විකාර විදිහට හැසිරෙන පිරිස්ව පිළිකුලට ලක්වන විදිහේ උපමාවක් නෙමේ කවියා භාවිත කරන්නේ. ඒ අවස්ථාවට උචිත රසය ඉස්මතු වෙන විදිහේ උපමාවක් සුරත් තඹරු පෙතිසේ නෙතින් රතු නෙළුම් මල් පෙති වගේ ඇස් දෙක රතු වෙච්ච උදවිය තමයි මෙහිම බමන මතින් හැසිරෙන්නේ. ඊටාම රසවත් උපමාවක් එහිලා භාවිත කරනවා. ඒ වගේම අපි තවත් ඉදිරියට ගියපුවාම අපට ඊළඟට මුණ ගැහෙන වැනුම වීණා මණ්ඩපයේ පිළිබඳව කරන වර්ණනාව. මේ වැනුම සාම්ප්‍රදායිකයි. ජාතකටුවාවේ රාජද්වාරයේ මණ්ඩපං කତ୍වා රඤ්ඤෝ ආසනම් පඤ්ඤා පේසුම් කියලා මේ ගැන සඳහන් වෙන්නේ. රජමාලිගාවේ දොරටු අසල මණ්ඩපයක් කරව එහි රජතුමාට ආසනයක් පැන වූහ කියන එකයි ඒකේ තේරුම. කවියා මේක ජාතක කතාවේ හෝ විමානවත්තු අටුවාවේ සඳහනක් නොවුනට අර ජාතක අටුවාවේ එන විස්තරය පදනම් කරගෙන ලස්සන වර්ණාවක් බවට විචිත්‍ර වර්ණාවක් බවට පරිවර්තනය කරලා තියෙනවා. අපි ඒ වෙනුවෙනුත් කවි කීපයක් ඔබට අහන්නට සලස්වලා ඉදිරි වැනුම් පිළිබඳව සාකච්ඡා කරනවා. පිරිවර රජසෙන් සමගව ඉඳිනට සරිකර පුරාදුරු විජයොත් පායට මෙනුවර මැද මාඩුවක් විසිතුරු කොට මෙහෙවර කී කරවයි අග මැතිහට. ඔව් අපි වීණා මණ්ඩප වර්ණාවට අදාළ කවියක්ගේ රස වින්දේ. තවත් ඒ වගේ කවි අපට මේ වර්ණාව තුළ මුණ ගැහෙනවා. එන් කීපයක් පමණයි මේ දරුවන්ගේ අවධානයට අපි ලක් කරන්නේ. තවත් ඒ වගේ කවියක් මේ අපි ඒකත් අහමු. ඇඳ සිතියම් සිත තුටු කර ඇමගේ නද දෙන හැම සඳ මද මද සුළගේ නද මුතු මිනිරන් රසුදැල් පලගේ බැඳරන් දද බබලන මිනියටගේ. ඔබේ රස විඳපු කවිය වගේම තවත් මේ වැනුවෙන් අපට ගන්න පුළුවන් අපූර්ව කවියක් මම අපේ දරුවන්ට බලා ගන්න ඉදිරිපත් කරනවා. සොඳ පුන් සඳ සොමි කිරණින් පිහිකුළු වැද සුර ගඟ රළ වටකල සුලකුළු නද සිරි සරපාමින් රන් ගිරිකුළු ඇඳ පිරිසිදු සුදු සිනිදු කසී සලු රජ්ජුරුවෝ සුදු පාට පිරිසිදු සිනිදු කසී සලු ඇඳගෙන ආව ආකාරය තමයි මේ කවියෙන් ලස්සනට වර්ණනා කරලා තියෙන්නේ. ඔව්. අපට ඊළඟට ගුත්තිල කාව්‍යයේ රස විඳින්නට ලැබෙන ඊටාම රසවත් වර්ණාවක් විදිහට වෙන මිහිර කියන වැනුම සලකන්නට පුළුවන්. මේ වැනුම අපේ දරුවෝ සාමාන්‍ය පෙළ පන්තියේදීත් ඉගෙනගෙන තියෙන නිසා හොඳින් මේක කියවා රස විඳින්න පුළුවන්කම ලැබෙනවා. වීණා තරඟයෙන් ගුත්තිලාචාර්යෝ මූසිල පරදවා ජය ලබති. ජයග්‍රාහී ගුත්තිලාචාර්යයන්ගේ තත්සුන් වීණාවෙන් නැගුණු මියුරු සංගීතය වර්ණනා කිරීමට කවිය අපූර්ව උපක්‍රමයක් භාවිත කරනවා. සංගීතය කනින් අහලා රස විඳින්න පුළුවන් එකක් මිසක ඒ පිළිබඳව වචනයෙන් කෙනෙක් පැහැදිලි කරනකොට ඒ නියම රසය විඳ ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම කවියා මේක හොඳින් වටහාගෙන ගුත්තිලගේ වැයුම අසා දෙව් මිනිසා තිරිසන් යන සත්ව කොට්ටාස මෝහණය වූ ආකාරයේ නිරූපණය කරනවා. එයින් රසකයාට ඒ වැයුමේ අසිරිය අපූර්ව ලෙස පසක් කරවන්නටයි කවියා උත්සාහ කළේ. මේ සංගීතය යාගේ වචනෙන් විස්තර කරනවා වෙනුවට එදා ඒක රස විඳපු අයගේ හැසිරීමට ඉදිරිපත් කරනවා. කොයිතරම් මිහිරක් ඒ වැනුම තුල තිබුණද කියන එක මේ කාව්‍ය කියවන රසිකයාට ඒත්තු යන ආකාරයට. අපි වෙන මිහිර වැනුමෙන් කවි කීපයකුත් රස විඳින්න අවශ්‍යයි. අපි අර විදිහටම මිහිරි හඬින් මේක අහලා ඊට පස්සේ ඉදිරියට අපි කතා කරගෙන යමු. දිය දිය ගොස පාල කෙරෙමින් සපැමිනි ගිය ගිය තන ඉස්වාරන් මුතුමිනි ගිය ගිය දියනාද එනමෙන් ගෙනමිනි
සිය ගුණයෙන් වෙන නාද නික්මිනි. ඔව් මේ කවිය වෙන මිහිර වැනුම ආරම්භයේදීම අපට අහන්න කියවන්න ලැබෙන කවිය. දැන් බලන්න එහි පද ගැලපුම ශබ්දානුප්‍රාසයට මුල් තැන දෙමින් සිද්ධ කරලා තියෙන ආකාරය ආරම්භයේදී දිය දිය ගිය 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 සිය සිය ආදී විදිහට අනුප්‍රාසවත් පද ගැලපුමක් කරනවා. ඒ වගේම පාදයන්ගේ අග එලි සමේ තියලා තියෙන මිනි කියන පදයෙන් මිනි 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 සංගීතයක ඒ මිහිරි නාදය අපේ සවන් අතරට එකතු වෙන ආකාරයක් දැනෙනවා මේ කවිය තාලානුකූලව ගායනා කරනකොට. වෙන මිහිර වැනුමෙන් අපි තවත් කවියක් අවධානයට ලක් කරන්න ඕනේ. පියසන් නොව බිඟු දැල් රැඳි කොපුලි අවසන් නොව වෙන්න නදටම කුහුලි මද සංසුන් පියෝවින් සිටි නොසැලී ගජසෙන් සිටියම් ගජසිරි කියලි. මේ කවියෙන් පැහැදිලි වෙන්නේ එදා ඒ මීරු සංගීතයට කන්දීගෙන හිටපු හස්තීන් පෙනුනේ පණ ඇති හස්තීන් විදිහට නෙමෙයි චිත්‍රයක ඇඳලා තියෙන ඇත්රූප විශේෂයක් වගේ. කොයිතරම් ලස්සනයිද බලන්න කවියා මේ අවස්ථා ඉදිරිපත් කරන ආකාරය. තවත් ඒ වගේ අවස්ථා කීපයක් අපි සැලකිල්ලට ලක් කරන්න ඕන. මේවා මිහිරි ලෙස ගායනා කරනකොට තමයි අර්ථ ඉතා හොඳින් මතුවෙන්නේත් ඒ වගේම රසය දැනෙන්නේ. මනමත් කරවන දනමුළු දෙරනා රසවත් වන වෙන නද නද කරනා සවනොත් සඳ පුරාංගන ලොබ දියුණා නොදනිත් දරුවන් නැකයෙන් වැටුණා. ඔව් අපේ දරුවෝ ඊටාම මිහිරි විදිහට රස විඳපු කවිය අදහසට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. අම්මලාට දරුවෝ අමතක වෙන්නේ නැහනේ. මව සහ දරුවා අතර තියෙන අපමණ බැඳීමක්. නමුත් එදා සමහර මව්වරුන්ගේ ඇකේ හිටපු දරුවෝ බිමට වැටුණා. මව්වරුන්ට ඒක දැනුන්නේ නැහැ. ඒ අයගේ හිත අර සංගීතයට ඇදී ගිහින් තිබුණු නිසා. ඒ වගේම තවත් ලස්සන අවස්ථාවක් ඉදිරිපත් කරන කවියක් මේ ඔබට අපි දකින්න සලස්වන්නේ. ඒකත් අපි අහලයිමු. වර වෙන නද අසමින් සිත සතෝසිනි සරහැර සියොතුන් පියපත් විදමිනි පුරාඹර වසමින් සිටිරංග කුම්වැනි සුරසේන ගට සුරාසුන් පැන වූවැනි. එදා මේ සංගීතයේ රසවින්දේ මිනිසුන් දෙවියන් පමණක් නෙමේ තිරිසන් සතුනුත් ඇවිත් හිටියා. පක්ෂීන් බරණැස්පුර අහස වැහෙන විදිහට පියාපත් විහිදාගෙන එකතැන ඉඳමින් මේ සංගීතයේ රස විඳිනකොට ඒ දර්ශනය පෙනුනේ ගුත්තිලාචාර්යයන්ගේ මීරු සංගීතයේ රස විඳින්න දිව්‍ය ලෝකේ ඉඳලා ආපු දෙවිවරුන්ට වාඩි වෙන්න ආකාශයේ පනෝපු අසුන් පෙලක් විදිහට. කොයිතරම් අපූර්ව චිත්ත රූපයන් මේ බඳු කවි වලින් අපේ මනසේ ඇඳෙනවද? දරුවනේ මේ නාගයන් සහ ගුරුලන් ජම්මාන්තර වෛරක්කාරයෝ. එදා මේ අයගේ වෛරහිතයට අමතක වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ එකට ඉඳගෙන මේ මීරු සංගීතයේ රස වින්දා කියන එක තමයි එයින් පැහැදිලි වෙන්නේ. බලන්න සංගීතයට කරන්න පුළුවන් දේ මිනිස්සුන්ගේ සිත් තුළ තියෙන නපුරු සිතිවිලි පවා සෝදා හරින්නට මිහිරි සංගීතයකට හැකියාව තියෙන බව අපට පැහැදිලි වෙනවා. ඔව්. අපි බලමු තවත් ඒ වගේ රසවත් කවියක්. මුවන් රංචු පිටින් ඇවිත් සංගීතයේ රස විඳපු ආකාරය තමයි මේ කවියෙන් විස්තර කරන්නේ. මිනිසුන් දුටුවත් එදා මුවෝ බියටපත් උනේ නැහැ කියන එක කවියා සඳහන් කරනවා. අපි බලමු ඊළඟ වර්ණනාව. ගුත්තිල කාව්‍ය අපට හමු වෙන තවත් රසබර වැනුමක් විදිහට මේ දෙව්ලිය රැඟුම් වැනුම කියන එක අපට හඳුන්වන්නට පුළුවන්. ගුත්තිලාචාර්යයන්ගේ වීණා වාදනයේ මధుරතාවයේ උත්කර්ෂතම අවස්ථාව මේ දෙව්ලිය රැඟුමින් නිරූපණය කරනවා. දෙව්ලියන් 900ක් බිමට බැහැලා නටන්නට පටන් ගත්තා. රූවර දෙව්ලියන්ගේ සුන්දර නර්තනය දුටුවන්ගේ සිත් මෝහණයට පත්වුණු බවට සැකයක් නැහැ. මේ වර්ණාවේදී කවියා විදග්ධ කාව්‍ය භාෂාවත් කවි සමයේ උපමාදියත් නර්තනයේ මන්ද්‍ර මධ්‍ය උච්ච ලයට අනුකූලව විරිත් වෙන්කිරීමත් හේතු කොටගෙන ඊටාම රසවත් වැනුමක් බවට මේ පත් වෙනවා. විශේෂයෙන් මේ වැනුමේදී කවියා ඉස්මතු කරන්නේ ශෘංගාර රසය.
අපි දෙවුලිය වැනිමේ අවස්ථා කීපයක් රස විඳලා ඉදිරියට යමු. අපේ දරුවේ රසවින්දේ පාසල් දරු පිරිසක් රූ රැසේ අඳිනා ලෙසේ කවිය ගායනයට ලක් කරමින් ඒ ගායනයට අනුව ඉදිරිපත් කරපු ඊටාම සුන්දර නර්තනයක්. දෙව්ලිය වැනුම ගුත්තිල කාව්‍ය අපට හමු වෙන රසාලිප්ත වර්ණාවක් බව අවධාරණයට ගත යුතුයි. ඒ වැනුමේ එන රසබර අවස්ථා කීපයක් අපි සලකා බලන්නට ඕනේ. ඒ වැනුම ආරම්භ කරන්නේ මේ බඳු කවියකින්. ඒ කවියත් අපි මිහිරියට රස විඳලා ඉමු. දිමුතුයා සස්වන් කුසුම සාරාගේ නොමුතු සුවඳ මල් පැළඳ සාරාගේ දකිතු රාගන සුරාගන රංගලාගේ
උමතුනෝ වෙද කෙලෙසක සිත කාගේ. මෙහි සඳහන් වෙන ආකාරයට දිමුතු යසස්වන් කුසුම සරාගේ අනංගයාගේ දීප්තිමත් කීර්තිය වගේ නුමුතු සුවඳ මල් පැළඳ සරාගේ. තමන්ගේ හිසෙහි මල් සුවඳ ඉවත් නොවුණු මල් පැළඳගෙන දෙව්ලියන් රංගනයෙහි යෙදෙන ආකාරය දුටුවහම කාගේ නම් සිත උමතු භාවයට පත් නොවන්නේද? ඒ තරම්මය චමත්කාර ජනක නර්තනයක් වග පවසමින් තමයි කවියා වර්ණාව ආරම්භ කරන්නේ. එහි එන තවත් අවස්ථාවකට අපි අවධානය යොමු කරනවා. දැන් මේ කෝබාර නරඹපු මේ නර්තනය ආශ්‍රයෙන් ශ්‍රවණය කරපු කවිය ඊ타ත්ම අපූර්ව උපමා කවි සමයට සම්බන්ධ අර සංස්කෘත කවි සමයට සම්බන්ධ උපමා රූපක යොදාගෙන විදග්ධ කාව්‍ය භාෂාවට අනුගතව තමයි මේ කාව්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. විරිතත් කිසියම් දීර්ඝත්වයකින් යුක්තයි. අර නර්තනයේ මන්ද්‍ර මධ්‍ය උච්ච කියන ලයවලට අනුගතව කවියා තමන්ගේ කවිවල විරිත වෙනස් කරපු ආකාරය මෙබඳු නිර්මාණ වලින් අපට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ වෙනුමේන තවත් අවස්ථාවන්ට අපි අවධානය යොමු කරලා බලමු. දැන් මේකත් අපි අර ඔබ නරඹපු නර්තනය තුලින් රස විඳපු කවිය. ඒ වගේම මේ කවිය අපි අකිලගේ හඬින් අහලා බලමු. පෑ උදුල් සිටි යම් ලෙසින් සිටි නේසුරන් සහසක් නුබේ රූනිමල් සුර ලියතොසින් බැස රඟ කෙරෙත් නර රජ සබේ මීරිකල් තත් සුන්වෙනින් බෝ සත්තොවුන් කරවයි ලොබේ මේ සියල් විසි තුරු උතුම් එක තැන දැකුම් කිකා ලෙක ලැබේ. කොයිතරම් සුන්දරයිද කියලා බලන්න දරුවනේ. පෑ උදුල් සිටියම් ලෙසින් සිටිනේ සුරන් සහසක් නුබේ. දෙවියෝ දහස් ගාණක් හරියට දීප්තිමත් චිත්‍රයක් වගේ සිතුවමක් වගේ අහසේ රැඳී ඉන්නවා. රූ නිමල් සුරලිය තොසින් බැස රඟ කෙරෙත් නර රජ සබේ. නිර්මල රූපයෙන් යුක්ත දෙව්ලියන් නර රජ සබේ මිනිස්සු රජුරුවන්ගේ සභාවට බැහැලා තමයි නර්තනයේ දෙන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නටන්නේ සක්‍ර දේවේන්ද්‍රයාගේ දේව සභාවේ. නමුත් එදා බරණැස් රජුරුවන්ගේ දේව සභාවට බැහැලා මේ අය නැටුමේ දෙනවා. මීරි කල් තත් සුන් වෙනින් බෝ සත් ඔවුන් කරවයි ලොබේ. තත් සිඳපු තත් කඩා දමපු වීණාවෙන් නගන මීරු සංගීතයෙන් තමයි මේ දෙව්ලියන්ගේ ආසාව ගුත්තිලාචාර්යයන් දියුණු කරන්නේ. මේ සියල් විසිතුරු උතුම් එක තැන දැකුම් කිකලක ලැබේ. බලන්න පැත්තකින් ඊටාම මිහිරි සංගීතයක් ශ්‍රවණය වෙනවා. ඒ සංගීතයේ තාලයට අනුගතව පාතබමින් ඊටාම සුන්දර නර්තනයක් දෙව්ලියන් විසින් ඉදිරිපත් කරනු ලබනවා. මේ සියලු චමත්කාර ජනක සෞන්දර්යයන් එකට එකතු කරපු තැනක් කවදා කොතනකදී දකින්න ලැබෙයිද කියන එකයි කවියා මෙහිදී ඉස්මතු කරලා දක්වන්නේ. මේ වගේ ඊටාම රසබර වැනුම් තමයි අපට ගුත්තිල කාව්‍ය තුල මුණ ගැහෙන්නේ. අද අපි දරුවනේ සාකච්ඡා කළේ ගුත්තිල කාව්‍යෙහි පසුබිම පිළිබඳව, ඒ වගේම ගුත්තිල කාව්‍ය අන්තර්ගත වර්ණනා පිළිබඳව අපි කෙටියෙන් නමුත් මේ වැනුම් වල තියෙන මිහිරට ඔබේ අවධානය යොමු කරන්නට උත්සාහ කළා. අපේ දරුවෝ හොඳින් Tamanට નિયમિત පද්‍ය කොටස කියවමින් මේ වර්ණනා අධ්‍යයනය කරලා විචාර ප්‍රශ්න වලට අවශ්‍ය කරන දැනුම දියුණු කරගත යුතු වෙනවා. අද පාඩම ආශ්‍රයෙන් අපේ දරුවෝ උගත් දේ නැවත විමසා බැලීම සඳහා ඇගයීමක් ලබා දීමටයි මේ සූදානම් වෙන්නේ. අද අපේ ඇගයීමේ ප්‍රශ්න දෙකක් අන්තර්ගත වෙනවා. ගුත්තිල කවියාගේ නිරංකුස කවිත්වය උදාහරණ සපයමින් පැහැදිලි කරන්න. මෙතන නිරංකුසයන්ෙන් අදහස් කරන්නේ දරුවනේ අංකුසය කියලා කියන්නේ හෙන්ඩුවට. හෙන්ඩුව අවශ්‍ය කරන්නේ අලි ඇතුන් පාලනය කරන්න. කවියා හස්තියෙක් නම් කවියා නැමැති හස්තයා පාලනය කළේ සංස්කෘත අලංකාරවාදීන්ගේ කාව්‍ය විචාර මූලධර්ම නැමැති හෙන්ඩුවෙන්. නමුත් ගුත්තිල කවියා ඒ හෙන්ඩුවට පාලනය කරන්න බැරි වෙච්ච ස්වාධීන කවියෙක්. ඒකයි මෙතන නිරංකුස කියන එකෙන් අදහස් කළේ. ඒ නිසා ඒවා අවබෝධ කරගෙන ප්‍රශ්නයට උත්තර ලියන්න ඕනේ. ගුත්තිල කවියාගේ නිරංකුස කවිත්වයේ උදාහරණ සපයමින් පැහැදිලි කරන්න. දෙවෙනි ප්‍රශ්නය අවස්ථානුකූලව විවිධ වර්ණනා යොදා ගැනීමත් ඒවා ශබ්දාර්ථ රසයෙන් විචිත්‍රවත් කිරීමත් හේතු කොටගෙන ගුත්තිල කාව්‍ය පාඨකයාගේ සිත් ගනි විමර්ශනය කරන්න. දැන් අපේ දරුවන්ට මම වර්ණනා
පිළිබඳව කෙටියෙන් නමුත් පැහැදිලි කරගෙන ආවා. ඒ වැනුම් පිළිබඳව ඔබේ අවබෝධය වැඩි දියුණු කරගෙන මේ දෙවෙනි ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලිවිය යුතුයි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියා සුපුරුදු පරිදි ඔබේ පාසලේ ගුරුවරුන්ට මේ ප්‍රශ්න පෙන්වා පිළිතුරු පෙන්වා ඒවා ලකුණු කර ගැනීමට අපේ දරුවෝ අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඔබට එහෙමනම් ගුත්තිල කාව්‍ය පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් මේ පාඩමින් ලැබෙන්නට ඇති කියලා අප විශ්වාස කරනවා. ඔබේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් අද පාඩමින් අප සමුගන්නවා. ආයිබෝවන්.